අයිබෝන් පුතේ සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට අපේ දා පාඩමක් හැටියට අපි ඉවර කරා වර්ගඵලයේ පාඩම ඊට අමතරව මම පුතාට පේපර් එකක් දාලා තියෙනවා සමරගම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2018 අවුරුද්දේ මධ්‍ය වාර පරීක්ෂණයක් හැටියට දෙවන වාර පරීක්ෂණයක් හැටියට පුතාලගෙන් අහන්නද ප්‍රශ්න පත්‍රේ ඒ ප්‍රශ්න පත්‍රේ අපි අද සාකච්ඡා කළා ඉවර කරගමු. ඒ ප්‍රශ්න පත්‍රේ පෙරලා ගන්න පුතේ සූදානම් කරගන්න. බලන්න පුතා සබරගමු අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන පේපර් එක. පළවෙනි ප්‍රශ්න පත්‍රේ කෙටි ප්‍රශ්න පත්‍රේ පුතේ අපි සාකච්ඡා කරගෙන යමු. ධන දෙකට ධන පහක අගය එකතු කරාම කීයද කියලා අහනවා. කියන්නේ පුතේ ධන දෙකට ධන පහ එකතු වුණාම දෙකම ධන නිසා එකතු වෙනවා උත්තරේ ධන 7යි. ඊළඟට කියනවා 8.4ක් cm දිග කම්බියක් සමාන කොටස් හතරකට කැපුව විට එක් කොටසක දිග. එතකොට පුතේ සමාන කොටස් හතරකට කැපුවම එක් කොටසක දිග කීයද කියලා බලන්න. 8.4ක් cm දිග කම්බියක්. උදාහරණ එක තේරෙනවානේ 8.4 සමාන කොටස් හතරකට බෙදෙනවා. සමාන කොටස් හතරකට බෙදෙනවා. 4 වරක් 2 8යි අඩු කරා බෙදුවයි. දශක තිත කිව්වා 4 පහලට ගත්තා. 4 වරක් 1 4යි අඩු කරා බෙදුවයි. උත්තරය වෙන්නේ 2.1 cm. මේ බලන්න 8.4 කියන කම්බි කෑල්ල සමාන කෑලි හතරකට කඩනකොට අපි කරන්නේ පුතේ 8.4 බෙදනවා අගෙන් 4යි. ඒතර උත්තරේ වෙන්නේ 2.1. දීර්ඝ බෙදීමට තමයි යන්න ඕනි. ඒක තමයි ගාන හදන්න ලේසි. ඊළඟට මෙන්න මෙහෙම කතාවක් කියනවා. 4x ධන 8. අපි දන්නවා පුතා මේ ප්‍රකාශනය මම මේ කතා කරන්නේ තුන්වෙනි ගානේ 4x ධන 8 කියනකොට මේ දෙන්නට පොදු සාධකයක් එළියට ගන්න පුළුවන්. පොදු සාධකය තමයි පුතා 4 පොදු සාධක වශයෙන් එළියට ගත්තම 4x එකෙන් 4 ගත්තම පුතේ මෙතනින් ඉතිරි වෙනවා x එකක්. 8ට 4 ඒවා දෙකක් කියලා ඉතිරි වෙනවා. 8ට 4 ඒවා දෙකක්. 4 පොදු සාධක වශයෙන් පිටතට ගත්තාම වරහණ තුල ඉතිරි වෙනවා x ධන 2. ඊළඟට කියනවා හතරවෙනි ප්‍රශ්නේ සමපාත ත්‍රිකෝණයක පාදයක දිග සෙන්ටිමීටර 12ක්. එහි පරිමිතියට සමාන පරිමිතියක් ඇති සමචතුරස්‍රයක පාදයක දිග. අයි තියෙනවා පුතේ සමපාත ත්‍රිකෝණයක් තියෙනවා. යාගේ පාදයක දිග සෙන්ටිමීටර 12. පුතේ සමපාත කියන්නේ පාද තුනම දිගින් සමාන. එතකොට අපි දන්නවා මෙතනදී ත්‍රිකෝණයේ පරිමිතිය. අපි ලියන්න ඕන ත්‍රිකෝණයක් ඇඳලා යුඩියට ත්‍රිකෝණයේ පරිමිතිය. ත්‍රිකෝණයේ පරිමිතිය වෙන්නේ සමපාදනේ පුතේ. පාද තුනම දිගින් සමානයි. එතකොට එක පාදයක් සෙන්ටිමීටර 12ක් වෙනකොට ඒක ගුණ කරනවා 3. 3 2 6යි. 3 1 3යි. සෙන්ටිමීටර 30යි. සමපාද ත්‍රිකෝණයේ පරිමිතිය සෙන්ටිමීටර 36යි. ඊළඟට අපි දන්නවා ඒ පරිමිතියම තියෙන සමචතුරස්‍රයක ඒ පරිමිතියම තියෙන සමචතුරස්‍රාකාර රූපයක පරිමිතිය. එහෙනම් සමචතුරස්‍රයේ පරිමිතිය ඒකමනේ. සමචතුරස්‍රයේ පැත්තක දිග. හරිම ලේසි. මේ 36 cm කියන එක බෙදනවා පුතේ 4යි. ඇයි? සමචතුරස්‍රයකට පාද 4ක් තියෙනවා. ඔන්න යාම 4ෙන් බෙදනවා. 4 9 cm කියලා අවසන් පිළිතුර එනවා. එතකොට සමචතුරස්‍රයේ පැත්තක දිග වෙන්නේ අර 36 cm බෙදීම කවුද පුතේ? 4. 36 cm 4ෙන් බෙදුවාම සෙන්ටිමීටර 9යි කියලා අවසන් පිළිතුර ලැබෙනවා. ඒක තමයි කතාව. ඊළඟට කියන මෙන්න මෙහෙම දෙයක් බලාගන්න පුතා. රූපයේ තියෙන තොරතුරු අනුව x හි අගය ස. උදාහරණ තේරෙනවනේ මේ ගාන ඉස්සරහක් කියන පුතා. ත්‍රිකෝණයේ පාදයක දිග සෙන්ටිමීටර 12යි. දර සමපාද ත්‍රිකෝණයක් වුවම පාද තුනම දිගින් සමානයි. එක පාදයක දිග අරගෙන ඒක ගුණ කරනවා පුතේ 3. 12 වරක් 3 36යි. ඒ පරිමිතියම තියෙන සමචතුරස්‍රයක පරිමිතිය වෙන්නේ 36 ඒකමනේ 36මනේ.
ආන් එක බෙදනවා 4. 36 4 බෙදුවම කීයද උත්තරේ 9. වල සමචතුරස්‍රයේ පරිවිද්‍යාව 36යි ඒක බෙදන්න 4 මොකද යාට පාද 4ක් තියෙන නිසා. එතකොට එක කාර්ය සෙන්ටිමීටර 9ක් කියලා අපිට ලැබෙනවා පාදයකදී. ඊළඟට කියනවා මෙන්න මෙහෙම කතාවක්. රූපේ දියති තොරතුරු අනුව x අගයස උට දන්නවනේ. ඔන්න 6 වෙනි ගාන දීලා තියෙනවා මෙහෙම 6 වෙනි පුතේ 5 වෙනි ගාන ත්‍රිකෝණයක් සඳහන් කරලා තියෙනවා. මේ ත්‍රිකෝණේ මේ කෝණේ අංශක 60ක් කියලා දීලා තියෙනවා පුතේ. මේ කෝණේ අංශක 40ක් කියලා දීලා තියෙනවා. මේ කෝණේ x කියලා දීලා තියෙනවා. දැන් මට කියන්න x වල අගය ලබා ගැනීම සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ගය තමයි මේ ත්‍රිකෝණේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180. එතන පුතාට පුළුවන්කම තියෙනවා x එකතු කිරීම, මෙතන අංශක 60 එකතු කිරීම, මෙතන අංශක 40 එකතු කරාම සමානයි අංශක 180යි. වරහන් ඇතුලේ හේතුවක් තියෙනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියලා. හේතුත් ලියන්න. එහෙම තමයි පුතේ ජ්‍යාමිතිය ගණන් හදන්නේ. x එකතු කිරීම 60 එකතු කිරීම 40. මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව සමාන වෙන්නේ කාටද 180. දැන් අපිට පුළුවන් x එකතු කිරීම 100 සමානයි 180යි. දැන් මොකක්ද කියලා මේ ධන 100 නැති කරගන්න පුතේ මේ පැත්තට අපි ඍණ 100ක් දානවා. ඒ පැත්තටත් ඒ වෙනස නැති වෙන්න ඍණ 100ක් දානවා. දැන් අපිට පුළුවනි ධන 100ට ඍණ 100 කපලා අයින් කරන්න. පුතේ ධන 100ට ඍණ 100 කැපෙනවා. x සමානයි අංශක 180න් 100ක් අඩු වුණාම 80යි කියලා එනවා. හැදෙලේද තේරුණා. x වලගේ සෙන්ටිමීටර x වලගේ අංශක 80යි කියලා සමාන වෙනවා. අපේ ගණනාව පුතා අෂ්ට තලයක ඇති ශීර්ෂ ගණන කියන. බලන්න අෂ්ට තලයක්. අෂ්ට තලයක් කියන්නේ පුතේ ත්‍රිකෝණ මුහුණක් 8ක්. ත්‍රිකෝණ මුහුණක් 8ක් තියෙන රූපේ. එයාගේ තියෙනවා ත්‍රිකෝණ මුහුණක් 8ක් තියෙන රූපේ මුහුණක් තියෙනවා පුතේ කියන්නේ. අෂ්ට තල ඇති 8ක් ඇති රූපේ ශීර්ෂ ගණන. උඩ මුල්ලක් තියෙනවා. මතක් කරමු බලන්න රූපසකන නැන්දා මතක් එකක් ගන්න. පුතේ අෂ්ට තලයක අපි ගන්නේ 38ක්. එතකොට අපි දන්නවා සමචතුරස්‍ර පිරමීඩ දෙකක් ජොයින් වුණාම මේ කියනවා. මේ බලන්න. මෙන්න මේ ආකාරයේ පිරමීඩ් දෙකක් උඩාතට මෙහෙම සම්බන්ධ වෙලා යටට මෙහෙම එකක් සම්බන්ධ වුණාම තමයි අෂ්ට තලයක් වගේ නිර්මාණය වෙන්නේ. අෂ්ට තලයක් කියන්නේ මේ වගේ ත්‍රිකෝණ මුහුණක් 8ක්. ත්‍රිකෝණ මුහුණක් 8ක් තියෙන මෙම ඝන වස්තුවේ ශීර්ෂ කීයද කියලා දැන් නම් කියන්න පුළුවන් පට ගන්න. මේ වටේට 4යි උඩ එකයි යට එකයි 6ක් තියෙනවා. අෂ්ට තලයක ශීර්ෂ 6ක් තියෙනවා. අෂ්ට තලයේ ශීර්ෂ 6. ඊළඟට අහනවා 4න් 3 ගුණ කිරීම 4න් 3 ගුණ කිරීම 5න් 4. 4න් 3 ගුණ කිරීම 5න් 4. පුතා දන්නවා මේක ගුණ කරනකොට උඩ යටත් එකම ගානකින් කපලා උඩ කරන්න පුළුවන්. මේ කතා කරන්නේ 7 වෙනි ගාන. 4ට 4 ඒවා 1යි. 4ට 4 ඒවා 1යි. නැත්නම් උඩයට එකම ගානකින් කැපෙනවා. 3 වරක් එක 3යි, 5 වරක් එක 5යි. අන්න 4න් 3 5න් 4ත් එක්ක ගුණ කරාම ලැබෙන අගය. ඊළඟට කියනවා පුතේ බලන්න රූපේ තියෙන තොරතුරු අනුව x අගය ස. මම කලින් ගානම කරන්න වෙනවා මෙතනට. අපි දන්නවා පුතේ සරල රේඛාවක් මත හැදෙන සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණවල එකතුව අංශක 180යි. ඒතර මෙතන මේව සරල රේඛාවක් තියෙනවානේ. ඒතර මේ සරල රේඛාවේ මත පිහිටපු බද්ධ කෝණ පෙන්නලා තියෙනවා මෙතන එක් කෝණයක් x අනිත් කෝණයක් x. අපුතේ එක් කෝණයක් x. මෙතන x එනවා මෙතන x එනවා මෙතන 2x. ඒතර මේ කතා කරන්නේ අපි ඊවෙනි ප්‍රශ්නේද 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ. සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180යි. තේරෙනවද පුතේ? කලින් දීපු පේපර් එකක් මේක. මේකට උත්තර ලියාගෙන සූදානම් වෙලා තමයි පාඩමට එන්න ඕනේ. අපි පාඩම් ටික ඉවර කරගෙන යන ගම පේපර් වලින් කරන්නේ පහුගිය පාඩම් නැවත මතක් කරලා තියාගන්න. දැන් පාඩම් ටික මෙහෙම ඉවර කරගෙන යනවා.
ඊට අමතරව පේපර් ටික මතක් කර කර පහුගිය පාඩම් වලින් පේපර් මතක් කර කර පේපර් වලින් කරන්නේ පාඩම් මතක් කරන්නේ. මේ දෙකම කරනකොට පුතේ අපි ඉගෙන ගත්ත දේ මතකේ රැඳෙනවා. අලුතෙන් විෂය කරුණු එකතු වෙනවා. ඒ විදිහට දැන් ගියාම තමයි සාර්ථක. ඒතර මෙතනට එනවා x එකතු කිරීම 2x එකතු කිරීම x සමානයි අංශක 180. වරාණ තුල හේතු වෙනවා බද්ධ කුණ බද්ධ කෝණ. ඒතර අපිට පැහැදිලි 1x 2x 1x එතන 4x සමානයි අංශක 180යි. සමානයි අංශක 180යි. ඒතර අපිට පැහැදිලි වෙනවා පුතේ බලගන්න අපිට පේනවා මේ පැත්ත 4 නැති වෙන 4ෙන් බෙදනවා. මේ පැත්තත් 4ෙන් බෙදනවා. 4ට 4 කැපෙනවා. x සමානයි 4 වරක් 4 16යි. පුතේ 20ක් විතර 20 14 ඒවා 5යි. අංශක 45ක් කියලා උත්තරේ ලැබෙනවා. අංශක 45යි. x වලදී අත උස්සන්නේ ගන්න තේරුනේ නැති දරුවා. බලන්න පුතේ 9 වෙනි ගානේ. 9 වෙනි ගානේ කියනවා Greenwich ही वेलाव अभी ये तो රහස් බඳ කරන්න ඉන්න පාඩම දුන්නේ අතිශය සංකීර්ණ මාතෘකාවක් කාලය. නමුත් දැන් මේ වෙලාවේ අහගෙන Greenwich ही वेලාව පෙරවරු 10:30 වන විට යම් රටක වේලාව 9 වේ. එම රට වේදී කාල කලාපය කුමක්ද? දැන් පුතාට පේනවා Greenwich මධ්‍ය දේශාංශකය කාල කලාප බිඳුවේ පිහිටා. Greenwich මධ්‍ය දේශාංශකේ කාල කලාප බිඳුවේ පිහිටා. එතකොට පුතාට පේනවා 9 කියන්නේ පුතා කාල කලාප කීය පිහිටපු රටක්? කාල කලාපයක් කියන්නේ එක පැයක්. උදේ පැය එකමාරක් අඩුයි. පැය එකමාරක් අඩුයි කියන්නේ ඍණ පැත්ත. කාල කලාප ඍණ කාල කලාපයේ පිහිටි රටක් කොච්චරද? එකමාර. ඍණ එකමාර. පුතා තේරුම් ගන්න මෙන්න බලන්නකො පුතේ. මම කතා කරන්නේ 8 වෙනි කාරණා. මම මෙතනම හදන්නම්. ඔන්න මේ යන්නේ Greenwich මධ්‍ය දේශාංශකේ. හරිද? Greenwich මධ්‍ය දේශාංශක කාල කලාපෙ බිඳුවයි. Greenwich නගරයේ වර හරහා යන්නේ දකුණු අත පැත්තට යන්නේ ධන කාල කලාප. වම් අත පැත්තට යන්නේ ඍණ කාල කලාප. ඍණ කාල කලාප වෙනකොට පුතේ වේලාව Greenwichට වඩා අඩු වෙනවා. කාල කලාපයක් කියන්නේ පැයක්. මෙතන එකමාරක් අඩුයි. Greenwich 10 මාරයි. මේ කියන රටේ වේලාව 9. 10 මාරයි 9 අතර වෙනස පුතේ කාල කලාප එකමාර. එතකොට එම රටේ කාල කලාපය වෙන්නේ එකමාරක් අඩුයිනේ. එකමාරක් අඩුයි කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද වෙන්නේ? මෙතන තියෙන්නේ ඍණ කාල කලාපයක්. ඍණ එකමාරේ පිහිටි රටක්. ඍණ එකමාරක කාල කලාපයක පිහිටි රටක්. කාල කලාපයේ ඍණ එකමාර. තේරුනේ නැත්නම් කලබල වෙන්න එපා පුතේ. මේ රහස් වලින් අපි පාඩම කරනවා. ඊළඟට තියෙන කාලය පාඩම නේද? අපි එදා වර්ගඵල ඉවර කරානේ පුතේ. වර්ගඵල ඉවරනහම අපිට රහස් වලින් තියෙන කාලය පාඩම. ඔව් පුතේ. ඔව් 21 වෙනි පාඩම. ඒක ටිකක් අමාරු පාඩම. 21 එක මග අරින්න එපා. කවුරුවත් අදත් ළමයි විශාල ප්‍රමාණයක් සම්බන්ධ නොවුණු අය ඉන්නවා. මේ බලන්න පුතේ 10 වෙනි ප්‍රශ්නේ. සමචතුරස්‍රයක භ්‍රමක සමමිති ගණය. සමචතුරස්‍රයක භ්‍රමක සමමිති ගණය කියන. පුතා දන්නවනේ භ්‍රමක සමමිතිය කියන්නේ මොකක්ද කියන්නේ? පුතේ සමචතුරස්‍රයක් ඇඳලා ඒ සමචතුරස්‍රය උඩට තවත් සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබල්ලක් තියෙනවා. හරියට මැදින් ඇල්පෙනෙත්තක් ගහලා අර මුලින් ඇඳපු රූපයට කරකවව සමපාත කරන්න පුළුවන් අවස්ථා වාර ගන්න තමයි අපි කියන්නේ භ්‍රමක සමමිතිය කියන්නේ. ඔන්න බලන්න මෙන්න මම මේ කතා කරන්නේ 9 වෙනි ප්‍රශ්නේ. ඔන්න බෝඩ් එකේ මම සමචතුරස්‍රයක් අඳිනවා. ඔය හා සමාන සමචතුරස්‍රයක් මම මේ බෝඩ් එකේම කාඩ්බෝඩ් කෑල්ලක් අලවනවා කියලා හිතන්න පුතේ. අලවන කාඩ්බෝඩ් කෑල්ලේ මැදින් ඇල්පෙනෙත්තකින් ගහලා ඔන්න ඇල්පෙනෙත්තක් ගහලා ඉවර වෙලා උම කියන්නේ. දැන් ඔන්න ඔයාලට පුදුවන්නේ පුතේ ප්‍රමුඛ සමිතිය ඔන්න ඒ අකුර ওই විදිහට කියලා ගන්න. රවුමක් කරකුවාම ඒ අකුර මේ අතට යනව නේද පුතේ? දෙකක්. තවරම තව ටිකක් කරකවනකොට මේ අකුර මේ අතටත් එනවනේ. භ්‍රමක සමමිති ගණය 3යි. තව අපිට මේ අතටත් එකක් හදන්න පුළුවන්. භ්‍රමක සමමිති ගණය 4යි. ඔන්න එකිනෙකට වෙනස් වූ
කරකවකව මුල් පිහිටීමට සමපාත වන ආකාරයෙන් මම ඒ අකුර ඇඳලා පුතාට පැහැදිලි කරා බ්‍රහ්මක සමවිතිය කියන එක මොකක්ද කියන්නේ. මේ අතට ඒ අකුර තියලා පුළුවන්, මේ අතට ඒ අකුර තියලා පුළුවන්, යටාතට ඒ අකුර තියලා කවන්න පුළුවන්, ආයේ මේ අතට තියන්න පුළුවන්. ඔක්කොම බ්‍රහ්මක සමවිති ගණය 4යි. 4යි. ඊළඟට අහන තව ප්‍රශ්නයක්. යම් සංඛ්‍යා රටාවක පුතේ 11 වෙනි ගාන මම හිතනවා පුතාට ඒක පුළුවන්. යම් සංඛ්‍යා රටාවක n වෙනි පදය පුතේ ඔය n වෙනි පදය කියන්නේ පොදු පදය කියලා කියනවා. ඒකට සාධාරණ පදයක් කියලා කියනවා. සාධාරණ පදය කියලා කියනවා. n වෙනි පදය දීලා තියෙනවා 3යි n ඍණ 2 වේ. මුල් පද දෙක ලියන්න කියන්න පුතා. මුල් පදය ඕනනම් n ට 1 දාන්න. දෙවෙනි පදය ඕනනම් n ට 2 දාන්න. තුන්වෙනි පදය ඕනනම් n ට 3 දාන්න. තේරුණාද පුතේ? n ට 1 දාපු ගමන් පළවෙනි පදය ලැබෙනවා. n ට 2 දාපු ගමන් දෙවන පදය ලැබෙනවා. n ට 3 දාපු ගමන් තුන්වෙනි පදය ලැබෙනවා. එතකොට මේ මොහොතේ අපිට කියනවා මේක දාන්න කියලා කවුද? මුල් පද දෙක. අපිට බලන්න 11 වෙනි ගානේ 3යි n ඍණ 2නේ. 3 ගුණ කිරීම 1 ඍණ 2. පුතේ n සඳහා මම 1 දානවා. n ට 1 දාන්නේ මොකටද? පළවෙනි පදේ ගන්න. n සඳහා 1 දැම්මා 3 වරක් 1. 3 වරක් 1 3යි. ආන්‍යයෙන් දෙකක් අඩු කරලා උත්තරේ ඊළඟට 3යි n ඍණ 2. 3 වැඩි කිරීම 2 ඍණ 2. 3 වරක් 2 6යි. 6න් දෙකක් අඩු කරාම 4යි. අයි කියනවා n ට 1 දාන්න. එතකොට n 1 දැම්මම පළවෙනි පදේ ලැබෙනවා. n ට 2 දාන්න. දෙවෙනි පදේ ලැබෙනවා. n ට 1 දාපු ගමන් පළවෙනි පදේ ලැබෙනවා. n ට 2 දාපු ගමන් දෙවෙනි පදේ ලැබෙනවා. බලන්න ඉන්න. n ට 1 3 වරක් 1 3. 3ෙන් දෙකක් අඩු කරාම 1යි. 3 වරක් 2 6යි. 6ෙන් දෙකක් අඩු කරාම 4යි. DAT ABC ත්‍රිකෝණයේ වර්ගඵලයස කොහොමද පුතේ වර්ගඵලය හොයන්නේ? අපි දන්නවා. අපි ගිය සතියේ කතා කරා. ත්‍රිකෝණයක වර්ගඵලය සමාන වෙනවා. වර්ගඵලය සමාන වෙනවා. භාග්‍ය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බක උස. මේකේ ආධාරකය වශයෙන් දීලා තියෙනවා පුතා මේ ගානේ 10යි 100. දෙකෙන් එක වැඩි කිරීම ආධාරකය 10යි ලම්බක උස 8යි. භාග්‍ය වැඩි කිරීම ආධාරකය 10යි ලම්බක උස 8යි. දෙකට දෙකේ 2යි 10ට දෙකේ 5යි. උතේ 5වරකට 40ක් එනවා වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් 40ක් කියලා දෙනවා. ඊළඟට යනවා 13 වෙනි ගාන. 13 වෙනි ගාන. ත්‍රිකෝණයේ එක් කෝණයක් අංශක 110යි. ත්‍රිකෝණයේ එක් කෝණයක් අංශක 110යි. කෝණම ත්‍රිකෝණයේ වර්ග කිරීමේදී මේ ත්‍රිකෝණය හඳුන්වන නම. උදා දන්නවා එක් කෝණයක් අංශක 110යි කියන්නේ එයා අංශක 90ට වඩා වැඩි. අංශක 90ට වඩා වැඩි කියන්නේ ඒක මොන කෝණික ත්‍රිකෝණයක්ද පුතා? ඒක මහා කෝණික ත්‍රිකෝණය. අයි කියනවා ත්‍රිකෝණය තමන්ගේ කෝණවල අණුව කෝණවල සයිස් එක අණුව නම් කරනවා. අංශක 90ට වඩා අඩුයි නම් අපි ඒකට කියන්නේ සුළු කෝණික ත්‍රිකෝණ. හරියටම අංශක 90ක් නම් අපි ඒකට කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණ. 90ට වඩා වැඩි වෙලා නම් අපි ඒකට කියන්නේ මහා කෝණික කියන්නේ. මහා කෝණික කියන්නේ. එහෙනම් මට පුතා කියන්නකෝ මේක 90ට වඩා වැඩි නිසා. එම ත්‍රිකෝණයේ නම මහා කෝණික ත්‍රිකෝණ. ග්‍රීනිච් නගරයේ වේලාව 14 වන විට ධන කාල කලාප පහමාරේ පිහිටි ශ්‍රී ලංකාවේ වේලාව කිය. පුතේ ඒකත් මට කියන්න තියෙන්නේ ලබන සතිය අපි ඒක ගැන කතා කරමු. දැන් කියලා දෙන එක අහන් ඉන්න. දැන් ග්‍රීනිච් මධ්‍ය දේශාංශකය තුල දවල් 14 වේලාව 14 වෙනකොට ධන කාල කලාපයේ පහමාර පිහිටි. ධන කාල කලාපයේ පහමාරක් කිව්වම පුතේ ඒකේ 5යි 3ක් එකතු කරන්න ඕන. එතකොට අපි දන්නවා මෙන්න ග්‍රීනිච් වේලාව 14යි නේ පුතේ. අන්න ඒකට කාල කලාප ධන පැත්තේ පහමාරක් කියන්නේ 5යි 30ක් එකතු කරනවා. දරුත්‍රේ 19යි 30යි පුතේ ආගේ වේලාව. පැය 24 ඔරලොස් වෙන්නේ. ලංකාවේ පැය 12 ඔරලොස් වෙන කියනවනම් මේකෙන් 12ක් අඩු කරන්න. මේකෙන් 12ක් අඩු කරාම පුතේ 5 වරු. 12ක් අඩු කරාම මේ දිගට 5 වරු. අහුවෙච්ච වරු 5 වරු. 5 වරු කියන පුතේ
7යි 30යි. 14 වෙනි එක. බලා ගන්නකො. x අනු 10 සම 8 අනු 5. උදාහරණ මේක බැලු බැලමට කරන්න පුළුවන්. ඔන්න දාලා තේරුම් ගන්න. දැන් මේ තියෙන 5 තමයි පුතේ 10 වෙලා තියෙන්නේ. 5 තමයි 10 වෙලා තියෙන්නේ. පුතා කියන්නේ 5 කියන එක 10 උනේ 5 කියන එක 10 උනේ කාගෙන් ගුණ වෙලා දෙකෙන්. දැන් අපිට කියන්නේ 5 තමයි 10 උනේ. 5 10 උනේ කියන්නේ දෙකෙන් ගුණ වෙලා. එතකොට 8 කියන එකත් දෙකෙන් ගුණ වුණාම කීයද පුතේ? 16යි. ඔන්න x සමානයි 8 ගුණ කිරීම දෙක 16යි. x වලට නම් ඒ කොහොමද ගත්තේ? මෙයාගේ අනුපාතය 10යි. එයාට සම වෙච්ච අනුපාතය තමයි 5. 5 තමයි පුතේ 10 උනේ. ඒ දෙකෙන් ගුණ වෙනවා. 8 කියන එක දෙකෙන් ගුණ කරාම උත්තරේ කියන පුතේ එතකොට එන්නේ 16. x සඳහා විනාගේ 16. නොක තමයි කියන්නේ. තේරුණේ නැති අය උස්සන් පුතේ. good. හොඳයි. ඔන්න යනවා ඊළඟට A රූපය B රූපේ පාඨක කොටසෙන් කී ගුණයක් A රූපය කියන්නේ තනි රූපයමයි. B කොටසේ පාඨ කළ තියෙන පුතේ කීයෙන් පංගුවක්ද කියලා මට කියන්න. 3න් පංගුවක් අරගෙන ආයි එක දෙකෙන් දෙක. 3න් පංගුවක් අරගෙන ආයිත් දෙකෙන් පහ. 3න් එකෙන් දෙකෙන් දෙක. 3න් පංගුවක් අරගෙන ඒක ආයිත් දෙකෙන් දෙක. කියන්න බලන්නකෝ. එතකොට සම්පූර්ණ රූපය අපි ගත්තොත් මෙන්න බලන්න. එහෙම තියෙනවානේ. මේක සමාන කොටස් තුනකට බෙදලා ඒකත් පළුවක් අරගෙන තමයි මේ පාඩ කරන්නේ. එහෙනම් මේකත් ඒ විදිහට ගැදුවාම 1 2 3 4 5 6යි 6න් එක. සම්පූර්ණ රූපයෙන් කීයෙන් පංගුවක්ද පුතේ? සම්පූර්ණ රූපයෙන් 6න් එක. ඊපස්සේ බලන්නකො පැටියෝ මෙන්න මෙහෙම දෙලා තියෙනවා. 145 භාගයක් ලෙස සරලමාකාරයෙන් දෙන්න. අන්න මම මේ දවස්වල ගන්නව පාඩම. 145. මගේ පුතා කියන්නේ 145 භාගයක් ලෙස සරලමාකාරයෙන්. ඔයා දන්නවා 45 උඩ දාලා 100 දානවා යට. very good. 100න් 45. හැබැයි මේක සරල කරලා නෑ. සරල කරන්න නම් උඩයි යටයි එකම ගානකින් බෙදන්න ඕනේ. දැන් මේක බෙදන්න ඕනේ. මෙයාව බෙදනවා පුතේ 5. මෙයාව බෙදනවා පුතේ 5. සමාන ලකුණු දැම්මා උඩට පස්සරක් 9යි බෙදන 20. උත්තරය 21යි. ඊළඟට අපිට කියනවා x යකය හේතු තත්ත්ව විද්‍ය. දැන් පුතා මට කියන්නකෝ මේ රූපය මොකක්ද කියන්නේ? ඒ රූපය තමයි චතුරස්‍රය. පුතා දන්නවා චතුරස්‍රයක අභ්‍යන්තර කොණවල එකතුව අංශක 360යිනේ. චතුරස්‍රයක අභ්‍යන්තර කොණවල එකතුව අංශක 360යිනේ. ඒතර අපිට පැහැදිලි වෙනවා මෙතන දීලා තියෙන තොරතුරු අසුරුයි මේ ආකාරයේ ඔන්න x ට අගය සමාන වෙන්නේ මේ විදිහටනේ. එක් කෝණයක් මම මේ කතා කරන්නේ 18 වෙනි ගන්න. එක් කෝණයක් x අනිත් කෝණය 105යි. තව කෝණයක් අංශක 75යි. තව කෝණයක් අංශක 80යි. උදේ මතක් කරගන්න මේ හතර දෙනාගේම එකතුව මේ හතර දෙනාගේම එකතුව සමාන වෙන්නේ කාටද කියලා කියන්නේ. චතුරස්‍රයක අභ්‍යන්තර කොණ very good බොහොම හොඳයි දෙයක්. කියන්න පුතේ 360යි. බොහොම හොඳයි. ඒක සමාන වෙන්නේ 360ට. පරාණ තුල ලියන්න පුතේ හේතුව. ඒකනේ හේතු ලියන්න කියන්නේ. චතුරස්‍රයක අභ්‍යන්තර කොණ. අභ්‍යන්තර කොණ. ඔන්නේ එකතු කිරීම 180යි. 105යි 75යි එකතු කරාම 180යි. 105යි 75යි එකතු කරාම 180යි. 180යි 80යි එකතු කරාම පුතේ 260යි. 260යි සමානයි 360. අපිට පුළුවන් ධන 260 නැති කරගන්න ඍණ 260ක් දාන්න. එතකොට මේ පැත්තට යනවා පුතේ ඍණ 260ක්. ධන 260ට ඍණ 260 කැපෙනකොට x සමානයි අංශක 100යි. x සමානයි අංශක 100යි. ආයෙම කියනවා හොඳ අවධානයෙන් අහගන්න. x ගේ 105යි 75යි 80යි. මේ චතුරස්‍රයේ තියෙන අභ්‍යන්තර කෝණ සියල්ල එකතුව අංශක 360කට සමානයි. ඒතර අපිට පුළුවන් ධන 260 නැති වෙන්න ඍණ 260ක් ගන්න. ඒ වෙනස නැති වෙන අර පැත්තට තියෙනවා.
ධන 260ට ඍණ 260 කැපිලා යනකොට x වලගේ සමානයි පුතේ 100යි. 360න් 260ක් අඩු නම් 100. ඊළඟට බලන්න මේක. ඔන්න 19 වෙනි ගාන දීලා තියෙනවා 12යි pq හා පුතේ 12යි pq හා අනිත් එක කියනවා 18යි p. මෙයාලයි මහා පොදු සාධකය. පුතා දන්නවා මේ වගේ අවස්ථාවකදී මපොස්සා හොයන්නේ මහාම පොදු සාධකය. බලන්න පුතේ මහාම පොදු සාධකය. කොහොමද මහාම පොදු සාධකය වෙන්නේ? පළමු කොට 12යි pq කියන එක බෙදනවා පුතේ දෙකෙන්. දෙකේවා 6යි pq. ආයි බෙදනවා පුතේ දෙකෙන්. 3යි pq. ආයි බෙදනවා 3ෙන් pq. ආයි බෙදනවා p ගෙන්. මෙතන q. ආයි බෙදනවා q ගෙන්. එක මතකද ක්‍රමේ? ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන එක තමයි අපි මේකෙදි කියන්නේ. පැහැදිලි? මේ පැත්ත බෙදනවා දෙකෙන්. 9යි p. ආයි බෙදනවා 3ෙන්. 3යි p. නැවත බෙදනවා 3ෙන් p. නැවත බෙදනවා p ගෙන්. 1යි. දැන් මොනවද අපි කරන්නේ පුතා? මේක චුට්ටක් ඈඩ් කරලා ලියන්න වෙනවනේ. 12යි pq. අනිත් එක තමයි 18යි p. ඔන්න ලියනවා. දෙක ගුණ කිරීම 3 ගුණ කිරීම p ගුණ කිරීම q. මොකක්ද කරේ? 18යි pq කියන එක පුතා ප්‍රථමක සාධකයන්ගේ ගුණිතයක් ලෙස විහිදුවලා දිගහැරලා විසුරුවලා ලිව්වා. ඔන්න මේක 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 ගුණ කිරීම p. ඕන්න දැන් මම පොස්සා හොයනවා. මෙන්න මේක ඊළඟට මෙන්න මේක ඊළඟට මෙන්න මේක. ඔච්චරයි. එක જાතියේ දෙන්න තව නෑනේ. ඒතර මෙතනින් මහ පොස්සා වෙන්නේ මහම පොත් සාධකය. මහම පොත් සාධකය වෙන්නේ 2 ගුණ කිරීම 3 ගුණ කිරීම p. දෙවරක් 3 6යි 6 වරක් p 6යි. ඒ කියන්නේ මේ දෙන්නම නිරවුල්ව බෙදන්න පුළුවන්. ලොකු පොදු සාධකය තමයි මහම පොදු සාධකය තමයි 6p. ඔන්න බලන්න පුතේ ෆස්ට් පේපර් එකේ අන්තිම ගාන. බලන්න. මා ළඟ හා මල්ලි ළඟ ඇති මුදල් අතර අනුපාතයේ 3:5යි. මගේ ළඟයි මල්ලි කියලා 3:5. ඒතර මා ළඟ තියෙනවා 3, මල්ලි ළඟ තියෙනවා 5. මේ මුදල රුපියල් 120ක් නම් මා ළඟ ඇති මුදල 120ක් නම් මේ අනුපාත පාඩම කියලා දුන්නා අපට මතකයි. පහුගිය දවසක නේද පුතේ? මා ළඟ ඇති මුදල 3යි, මල්ලි ළඟ ඇති මුදල 5යි. අපි අනුපාත පාඩමට අනුව කියනවා මා ළඟ ඇති මුදල රුපියල් 120ක් නම් මල්ලි ළඟ ඇති මුදල උදාහරණ මතකද අනුපාත පාඩමේ අපි කියපු කතාව සපයා ඇති ගණනාව එයාට අයත් අනුපාතකයෙන් බෙද අහන්නේ කෙනාටයි අනුපාතකයෙන් බෙද ගුණ කර අනේ දෙනවා අපි මේ කතා කරන්නේ 20 වෙනි ගාන මල්ලි අතර අනුපාතේ 3:5 මල්ලිට වැඩි මට අඩුයි මා ළඟ සහ මල්ලි ළඟ ඇති මුදල් අතර අනුපාතය 3:5. එතකොට මට අයිති කොටස් ගන්න කීයද? 3යි. මල්ලිට අයිති කොටස් ගන්න කීයද? 5යි. එතන අපි බලන්න ඕනි මල්ලි ළඟ ඇති කාලක තියෙන මුදල දීලා තියෙන්නේ මා ළඟ ඇති මුදල සමානයි රුපියල් 150. මා ළඟ රුපියල් 150ක් තියෙනවා. මා ළඟ ඇති මුදල රුපියල් 150. එතකොට එක් කොටසක ප්‍රමාණය ඒ කොහොමද හොයන්නේ? 150 බෙදනවා මා ළඟ තියෙන කොටස් ගන්න වන 3. මා ළඟ තියෙන කොටස් ගන්න 3යි. ඒක බෙදනවා මුත්තේ 3. මා ළඟ ඇති කොටස් ගන්න 3යි. එතන 3 බෙදුවාම එක් කොටසක අගය. එක් කොටසක අගය බලන්න 150 මා ළඟ තියෙන මුදල බෙදනවා 3. රුපියල් 50යි. රුපියල් 50යි. ඊළඟට යනවා මල්ලි ළඟ ඇති මුදල. හරිම ලේසියිනේ පුතේ. රුපියල් 50යි එක් කොටසක වටිනාකම. මල්ලි ළඟ තියෙන එවැනි කොටස් 5.
මට 3යි මල්ලිට 5යි. ඒතර මාසා මල්ලිලක මුදල් අතර අනුපාතය 3ට 5. මට 3යි මල්ලිට 5යි. ඒතර මල්ලි ළඟ නෙමෙයි මාළගේ 150ක් මගේ 150 බෙදනවා. මගේ අනුපාත කොටස් ගන්න 3. එතකොට මාළක තියෙන මුදල රුපියල් 50. මල්ලි ළඟ ප්‍රමාණය බලන්න 50 ගුණ කරනවා 5. ඒක රුපියල් 250 කියනවා. රුපියල් 250. මල්ලි ළඟ ඇති මුදල රුපියල් 250යි මාළගේ 150. පළවෙනි කහනවා පළවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම. ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියා දක්වන්න. එතකොට මගේ පුතාට පුළුවන්කම තියෙනවා මේක බෙදන්න. කාගෙන්ද? 2කින්. ඊළඟට යා බෙදලා 3ෙන්. ඊළඟට බෙදලා ඉවරනහම 5 තියෙනවා නම් 5ෙන්. ඊළඟට 7ෙන්. එහෙම තමයි බෙදාගෙන යන්නේ. ඔබේ උත්තර පත්‍රය පිටපත් කරගෙන ඉස්තන් සම්පූර්ණ කරන්නේ තියෙනවා පුතා. ප්‍රථමක සාධක දැනුම භාවිතා කොට වර්ගමූලය වෙන ආකාරය. බලමු චුට්ටක් අපි මේක ඉස්සෙල්. 324 පළමු කොට මේක බෙදනවා 2කින්. දෙවරක් 1 2යි දෙවරක් 6 12යි දෙවරක් 1 4. ආයෙම බෙදනවා 2කින් දෙවරක් 8 16යි 1. නැවත බෙදනවා 3ෙන් 2යි 7. ආයෙම බෙදනවා 3ෙන් 9. නැවත බෙදනවා 3ෙන් 3. 3ෙන් බෙදනවා 1යි. දැන් අපිට පුළුවන් ඔන්න ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. ගුණිතයක් ලෙස ලියනවා නම් ලියනවා පුතේ 324 සමානයි 2 වැඩි කිරීම 3 වැඩි 3 කියලා ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස දක්වනවා. ඊට පස්සේ අපි අහනවා ප්‍රශ්නයක් 196 ඔබේ උත්තර පත්‍රයේ පිටවත් කරගෙන වර්ගමූල ඉස්සන ආකාරය ලියන්න. එතකොට 196 සමානයි 2 ගුණ කිරීම 7 ගුණ කිරීම 7. එමුනේ දීලා තියෙන්නේ. ඔව්. එතකොට පුතා අපි මේක දෙගොඩකට බෙදනවා. එක જાතියේ දෙක තියෙනවා. එක જાතියේ තියෙන එක ගොඩවල් දෙකකට බෙදෙනවා. 2 වැඩි 2 කියන එකට මේ වරහන්න 1 2කුත් අර වරහන්න 1 2කුත්. 7 වැඩි 7 කියන එක මේ වරහන්න 7කුත් මේ වරහන්න 7කුත් කියලා දෙකකට බෙදනවා. දෙගොඩකට බෙදලා ඊට පස්සේ කියනවා එක જાතියේ දෙන්නේ ගුණ වෙන නිසා අපිට පුළුවන් 2 වැඩි කිරීම 7 වැඩි 2 වැඩි කිරීම 7 කියන එකට 2 වැඩි කිරීම 7ෙහි සෙකන්ඩ් පවර් එක 2 බලය කියලා ලියන්න. ඊළඟට මගේ පුතාට පුළුවන් 196 වර්ගමූලය සමානයි 2 වැඩි කිරීම 7 කියන එකේ වර්ගයේ වර්ගමූලය කියලා ලියන්න. වර්ගයට වර්ගමූලය කැපුණම 2 වැඩි කිරීම 7 කියලා ඉතිරි වෙනවා. දෙවරක් 7 14යි කියලා අවසන් උත්තරය ලැබෙනවා. බලන්න පුතේ වර්ගයට වර්ගමූලය කැපෙනවා මගේ පුතේ. 196 වර්ගමූලය කියන්නේ 2. 196 කියන එකමනේ පුතා 2 වැඩි 7යි වර්ගය කියන්නේ. එහෙනම් එයාගේ වර්ගමූලය නම් මෙයාගේ වර්ගමූලය. වර්ගමූලයට වර්ග කැපිලා ගියාම උත්තරේ 2 වැඩි 7. දෙවරක් 7 10. හොඳයි. ධන කාලකලාපය වල පුතේ අපිට සති කරන්න යන පාඩමක් කරන්න දෙයක් නැහැ. මගේ පේපර් එකක් නෙවෙයි මේක. සමරගම් බලත් පේපර් එකක්. ඉතින් ඒ නිසා ඒක කියනවා ඒ පාඩම මම කල්ලි වුණා නම් කතා කරන්න හොඳයි. ඒකට මම කියලා ඉවර කරන්න අපිට සති පාඩම කරන්න ගෙතගන්න. අපිට සති කියන්නේ මේ බ්‍රහස්පති ඉවසාවදා. දාන 4 කාලකලාපයේ දුබායි නගරය ධන කාලකලාපය 4 ධන 4 කාලකලාපයේ පිහිටි දුබායි නගරය. ඒ කියන්නේ පුතා ග්‍රීනිච් මධ්‍ය දේශාංශකයේ සිට කාලකලාප 4ක් ඈතින් දකුණු පැත්තේ තමයි දුබායි රට පිහිටන්නේ. 14ට ගමන් කළ ගුවන් යානයක්. එතනින් ගුවන් යානයක් ආරම්භ කරනවා කොයි ඇන්ගල් 14ට ගමන් ආරම්භ කරපු ගුවන් යානයක් ධන කාලකලාප 8 පිහිටි මැනිලා නගරයට ළඟාවන මොහොතේ එහි වේලාව 21ක් වේ. අන්න අහන ප්‍රශ්නේ. පුතාට තේරුණාද බලන්න මේ මම මේක මකන්නද? හරි නේද? මේක තේරුණා නේද? සරල ගානක්. පුතේ දුබායි නගරයෙන් ආරම්භ කරපු ගුවන් යානයක් මැනිලා නගරයට එනවා. ඒ කොහොමද එන්නේ? කාලකලාප 4 තිබුණේ දුබායි. කාලකලාප 8 පිහිටි මැනිලා නගරයට ළඟාවන මොහොතේ වේලාව 21ක් වෙනවා. ගුවන් යානය දුබායි නගරයෙන් පිටත් වූ මොහොතේ මැනිලා නගරයේ වේලාව කීයද? පුතා දුබායි නගරේ 14 වෙනකොට මැනිලා නගරේ කීයද කියලා තමයි අහන්නේ. බලන්න. මේ මම ගන්නේ ග්‍රීනිච්. හොඳේ. අහගෙන ඉන්න. ග්‍රීනිච් එංගලන්තයේ ග්‍රීනිච් මධ්‍ය දේශීය නගරයේ ඔස්සේ ගමන් කරන නිසා
මේකට කියනවා ග්‍රීනිච් මධ්‍ය දේශාංශය. මේක තමයි කාල කලාප බිඳුව. ඔන්න පුතා ධන කාල කලාප හතරේ බේබි දුබයි. දුබයි රටේ මේ මොහොතේ වේලාව 14යි රුපියල්. 14යි දුබයි රටේ වේලාව 14යි පුතේ පැය 24 ලෝස. ඊළඟට පුතා මැනිලා රටේ නගරේ කාල කලාපය 18යි. කාල කලාපය 18යි. දැන් මගේ පුතා කියන්න බලන්න. දුබයි සිට ගත්තාම කාල කලාපයක් කියන්නේ පැයක ඩිෆරන්ස් එකක්. පැයක වෙනසක් තියෙනවා. මෙතන කාල කලාප 4 නම් මෙතන කාල කලාප 8 නම් දුබයි සහ මැනිලා අතර කාල කලාප 4ක වෙනසක් තියෙනවා. කාල කලාප 4ක් කියන්නේ පැය 4ක්. කාල කලාපයක් කියන්නේ පැය. කාල කලාප 4ක් කියන්නේ පැය 4ක්. 4 hours වැඩි. කවුද? මැනිලා වැඩි දුබයිට වඩා. දුබයිට වඩා පැය 4ක් වැඩි කියන්නේ පුතා මූ 14යි නම් මෙයාගේ කාලය පැය 18යි. 18යි පැය කියන්නේ පැය 24 ඔලොස්සේ ඇන්දෑරේ 6යි. මෙයා දවල් 2යි. මෙයා දවල් 2යි. දුබයි දවල් 2 වෙනකොට මැනිලා නගරේ ඇන්දෑරේ 6යි. දුබයි රටේ නේද? දවල් 2යි. මැනිලා නගරේ කියන්නේ හවස 6යි. දැන් ඒක තේරුණාද? ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරය. රෝමිලා අංක 1 යන්නේ ලියනවා මොකද්ද? මැනිලා ගුවන් යානයේ දුබයි නගරයෙන් පිටත් වන මොහොතේ මැනිලා නගරයේ වේලාව කුමක්ද? මැනිලා නගරයේ වේලාව එම නිසා මැනිලා නගරයේ වේලාව 18 වෙනි පැය නොහ පස්වරු පාව 6යි. කොහමද පස්වරු 6 කිව්වේ? පැය 12 ඔලොස්සේ. කොහමද 18 කිව්වේ? පැය 24 ඔලොස්සේ. අවුලක් තියෙනවනම් කලබල වෙන්න එපා. හෙට නෙමෙයි අනිත්. පාඩම කරනවා මුලින්ම. හොඳේ. දැන් මට මේ පාඩමේ මේ අභ්‍යාසය ඉවර කරගන්න ඕන. ගුවන් යානයේ ගමනට ගත වූ කාලය කොපමණද? මේ මොකක්ද? ගුවන් ගමනට ගත වූ කාලය. මෙහෙන් නගිනවා ගුවන් යානය 14 වෙනි පැය. නැත්නම් මැනිලා 18ක වේලාවට. පුතේ මැනිලා රටේ 18 වෙනි පැයට ගුවන් යානය නගිනවා. මැනිලා නගරේ 21 වෙනි පැයට වහිනවා. එක රටකින් අරගමු අපි. මැනිලා නගරයේදී මේ ගුවන් යානයක ආසක නගිනකොට පටන් ගන්න වේලාව 18යි මිනිත්තුයි. මැනිලා නගරයේදී වේලාව 18යි ගුවන් යානයේ ආසක නගිනකොට. මැනිලා නගරයේ වේලාව 21 වෙනකොට ගුවන් යානේ පහයි. ගුවන් යානයේ ගමන් කළ කාලය වෙන්නේ එතකොට දෙවෙනි ප්‍රෝමිලක්කත් දෙක ගුවන් යානයේ ගමන් කළ වේලාව සමානයි 18 වෙනි පැය අඩු කරන්න ඕනි 21 වෙනි පැය. හරිද පුතා? ඇයි 21ට තමයි ගුවන් යානේ පහින්නේ. ගුවන් යානේ නගින්නේ 18යි. 14 දුබයිනේ. දුබයි වලදී 14 වුණාට ඒ නගින වේලාවේදී මැනිලා වලදී වේලාව මේ අපි ලිව්වා 18. ඒක බහිනකොට මැනිලා වලදී 21යි. මේ කියන්නේ ගුවන් යානය ළඟාවන මොහොතේදී එහි වේලාව 21. එහෙනම් 21 න් 18ක් අඩු කරාම පැය 3. පැය 3. ගමන පැය 3. ගුවන් ගමන පැය 3. පුතේ ගුවන් යානයේ ඉහළ නගනකොට දුබායි වලට 14 වුණාට මැනිලා වලට 18යි. මොකද කාල කලාප 4ක වෙනසක් තියෙනවා. ගුවන් යානය ඉහළට ගන්නකොට මැනිලා නගරයේ වේලාව 18 වෙනියි. එහෙ බස්සනකොට ඒ රටට බස්සනකොට ඒ රටේ වේලාව 21. ඒතර 21න් 18 අඩු කරනවා. පැය 3ක කාලයක් තියෙනවා ගුවන් ගමන. ගුවන් ගමනේ ගමන් කරලා තියෙන පැය 3. ඊළඟට අහනවා ඒක ඉවරයි. සීකොඩස් රූපය දක්වති ගණකාවේ පෘෂ්ඨ වර්ගඵල. අපි ගිය සතියේ කතා කළා. ගණකාවේ පෘෂ්ඨ වර්ගඵල සීකොඩස් මේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි කොහමද? දෙවරක් දිග වැඩි පළල
ධන දෙවරක් පළල වැඩි උස. ධන දෙවරක් උස වැඩි දිග. ඔන්න දෙවරක් දිග දෙක තියෙනවා පුතා මේ ගානේ 10යි. දිග 10යි පළල 8යි. දෙවරක් දිග පළල 8යි උස 2යි. දෙවරක් උස 2යි දිග 10යි. අන්න ගාන හඳුනේ. බලන්න පුතේ. දෙවරක් ටික වැඩි පළල. මතකද ගිය සතියේ කිව්වා දිග පළලෙන් එන්නේ පතුල ඒ වගේ දෙකක්. දිග උසෙන් එන්නේ වම් පැත්ත ඒ වගේ දෙකක්. පළල උසෙන් එන්නේ ඉස්සරහා පැත්ත ඒ වගේ දෙකක්. දොරතරේ වෙනවා දෙවරක් 80. දෙවරක් අටවරක් 2000. දෙවරක් 20. දෙවරක් 8160. දෙවරක් 1632. දෙවරක් 40. 160 40 එකතු වුණාම 200යි. 200යි 32යි 232ක් වෙනවා වර්ග සෙන්ටිමීටර. ඔන්න බලන්න. රූපයේ ඇති සටහන අනුව ABC ත්‍රිකෝණයේ x කෝණය අගයසයි. පුතා දන්නවනේ ඕනම බහුවස්ත්‍රයක ත්‍රිකෝණය හෝ වේවා චතුරස්‍රය හෝ වේවා බාහිර කෝණ සියල්ල එකතුව අංශක 360යි. බලන්න මෙහෙම දෙලා තියෙනවා චතුරස්‍ර ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණයේ බාහිර කෝණය මෙතන x. මේක බාහිර කෝණය x. මේ කෝණය x. එතකොට මේ පාද ටික එකිනෙකට සමාන බවකුත් කියනවා. මේ ඇතුළ y කියලා කියනවා. දියටි රූපයේ තොරතුරු අනුව ABC ත්‍රිකෝණයේ x අගයස. පුතා දන්නවනේ මේ බාහිර කෝණ සියල්ල එකතු අංශක 360යි. x එකතු කිරීම x එකතු කිරීම x සමානයි 360යි. අපි ලියනවා එකට ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. ත්‍රිකෝණයක බාහිර කෝණ ප්‍රමේය. හරිද? 3යි x සමාන වෙනවා 360ට. මේ පැත්ත 3ෙන් බෙදලා මේක 3ෙන් බෙදුවම 3ට 3 කැපෙනවානේ පුතේ. x සමානයි අංශක 120. x වලගේ සමානයි අංශක 120. අත උස්සන්න එක තේරුනේ නැති අය. ඕනම බහුවස්ත්‍රයක බාහිර කෝණ සියල්ල එකතු අංශක 360. ප්‍රෝබෙලා ගං එක. ඊළඟට යාගේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා පුතා. දෙවෙනි ප්‍රශ්නේ අහනවා හේතු දක්වමින් x සහ y ස්වයන්. x ස්වයන් කියලා කියවනේ. ආයිත් x ස්වයන් කියන්න ඕනේ නේ අපිට. නමුත් මේක ගියේ. කියන්න පුතේ y ස්වයන් කොහොමද කියන්නේ? අපේ පුතාලා දන්නවා නේද? අපිට ඕන නම් මේ දෙන්නගේ එකතුව 180යි කියලා යන්න තිබුණානේ. ඇයි? සරල රේඛාවක් මත බෙහෙවි බද්ධ කෝණ වල එකතුව අංශක 180. එතකොට අපිට සම්බන්ධය ගොඩනගන්න පුළුවන් x ධන y සමානයි 180y සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියලා කිව්වා ඇති. දැන් x වලගේ අපි දන්නවා ඒ තමයි අංශක 120. 120 ධන y සමානයි අංශක 180. ධන 120 නැති වෙන්නට ඍණ 120ක් දාන්න. එහා පැත්තට පුතේ ඍණ 120ක් දාන්න. මෙහාට මෙහා කැපිලා y වලගේ ලැබෙනවා උත්තරය අංශක 60. y වලගේ අංශක 60යි කියලා පිළිතුරක් ලැබෙනවා. x වලගේ හෙව්වා හරි හේතු දැක්වුවා y වලගේ හෙව්වා හේතු දැක්වුවා. ඕන නම් අපිට මෙහෙම කරන්නත් තිබුණා. මේක සමපාද ත්‍රිකෝණයක් නිසා. සමපාද ත්‍රිකෝණයක් නිසා. y වලගේ සමාන කරගන්න පුළුවන් පුතේ තුන් දෙනාගේ එකතුව වන 180 බෙදනවා කාගෙද? 3. නෝඩ x වලගේ y වලගේ ඇත්තේ. ඇයි? y ඒව තුනක් සමානයි 180. එක y එකක් සමානයි එතකොට අංශක 60. ඊළඟට යනවා මේක සමපාද ත්‍රිකෝණයක් ඇඳ. එය PQR ලෙස නම් කරා. එහි සමමිතික අක්ෂ ලක්ෂණ කර දක්වන්න. පුතා කියන්නේ සමපාද ත්‍රිකෝණයක් අඳින්නේ කොහොමද කියන්නේ? වඩා ඔගේ කවකටුව භාවිතා කරලා අඳිනවනම් තමයි හරි. මේ බලන්න කරන විදිය සමපාද කියන්නේ පාද තුනම දිගින් සමානයි. අර කැමති අගයක් ගන්න නිදහස දීලා දෙනවා. නමුත් රෝමෙලක්කන් තුන රේඛාවක් ඇව්වා ලක්ෂ ලකුණු කරා කැමති දුරක් තරම් මෙහෙම ඡාපි ගෙවුවා. පුතේ ඒ දුරම අරගෙන මෙන්න මෙතෙන්ට යකඩ තුඩ තියලා මෙහෙම ගහනවා.
ඒ දුරම අරගෙන මෙතෙන්ට යකට තුල තියලා හිම ගන්නවා. එතන ඉඳලා මෙතෙන්ට යා කරනවා. මෙතන ඉඳලා මෙතෙන්ට යා කරනවා. මේ පාදෙට මේ පාදෙට සමානයි. ඒක තමයි මේක සමපාදකය. ආයි කියනවා. හොඳට අහගන්න. රේඛාව ගෙවුවා පුතේ. ලක්ෂ්‍ය ලකුණු කරා. කවකටුවට කැමති දුරක් අරගෙන මෙතන තියලා මෙහෙම චාප් එක ගෙවුවා. ඒ දුරම අරගෙන මෙතන තියලා මෙහෙම ගෙවුවා. ඒ දුරම අරගෙන මෙතන තියලා මෙහෙම ගෙවුවා. ඕන්න මේක යක්. මොකක්ද යාගේ නම? සමපාද ත්‍රිකෝණයේ PQR. මෙයා P වෙනකොට මෙයා Q, මේක තමයි R. සමපාද කිව්වම පාද තුනම දිගින් සමාන. සමපාද කියනකොට පාද තුනම දිගින් සමාන. එතකොට අපි ගන්නේ මේකේ සම මොකද කියන්නේ? මේක ගන්නලු පුතේ මොනවාද? PQR ත්‍රිකෝණයේ භ්‍රමක සමමිති ගණය කියන. බලන්න. කී පැත්තකට කරකවව හදන්න පුළුවන්ද පුතේ මේක? අපිට පුළුවන් මේකේ ඒ අකුර මෙහෙම තියලා හදන්න. ඔක දැන් කරකෙවුවා මේ අකුර ගිහලා මෙතෙන්ට වැටෙන අවස්ථාවක් තියෙනවා. ඕක කරකෙවුවා මේ අකුර ගිහලා මෙතෙන්ට වැටෙන අවස්ථාවක් තියෙනවා. දැන් මම පුතා කියන්නේ මේ අකුර මේක නිසා 1 2 3. ඔහොම කරකවක අන්න හරි පුතේ ගොඩ 3යි. භ්‍රමක සමමිති ගණය කියන්නේ මෙතන ඇල්පෙනෙට්ටක් දාලා මම අල්ලුච්චි බස් පේපර් එකේ. තේරුණා? කරකවක මුල් රූපයට සමපාත වන අවස්ථා. සමපාත වන අවස්ථා තියෙනවා පුතේ කියද්ද 3. ආන් එකට අපි කියනවා භ්‍රමක සමමිති ගණය. යංගෝ දෙවෙනි තුන්වෙනි ඍණ දෙකේ පහේ අගයස්ස. පුතා දන්නවා ඍණ දෙක පස්සරක් වැඩි කරා කියන්නේ ඍණ දෙක වැඩි ඍණ දෙක. ඒක පස් වතාවක් ගුණ කරනවා ඍණ දෙකේ. ඍණ දෙක කියලා පස්සරයක් ගුණ කරනවා. ඒක අපිට කියනවා පුතාට මම කිව්වා පන්ති කාමරයේදී පාදයේ ඍණ වෙලා දර්ශකයේ ඉරට්ටෙම පිළිතුර ධන. දර්ශකයේ ඉරට්ටෙම පිළිතුර ධන. දර්ශකයේ ඔත්තේ උනොත් පිළිතුර ඍණ. එහෙනම් මේකට එන්නේ ඍණ දෙකේ බලය. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ රෝමිලක්කම් 1 ඍණ දෙකේ පහේ බලය යනු ඍණ දෙක ගුණ කිරීම ඍණ දෙක. උත්තරය ධන නෙමෙයි ඍණ 32යි. ගුණ කරලා බලන්න. දෙවරක් දෙක 4යි. හතරක් දෙක 8යි. නවරක් දෙක 16යි. 16 දෙක 32යි. 30 දෙවරක් එච්චරයි 32යි. දර්ශකයේ ඔත්තේ නිසා පිළිතුර ඍණ. ඊළඟට අහන ප්‍රශ්නේ බලන්න පුතේ. අපිට කියන මෙන්න මෙහෙම කතාවක්. 4යි 42 x, y, 27 22 යන රටාවේ x හා y ට ගැලපෙන සංඛ්‍යාවයි. මොකක්ද පුතේ කතාව? එන්න බලන්නකෝ රෝමිලක්කම් දෙකෙන් කියන කතාව. පළමුව 42 කියන ඉලක්කමක් තියෙනවා. ඊළඟ ඉලක්කම් දෙකට දීලා තියෙන ඉංග්‍රීසි අකුරු 27 තියෙනවා 22 තියෙනවා. පුතා කියමු බලන්න මේ 27ත් එක්ක 22 දාලා බලන්න. ඔයා නිකන් මේ ගැන කල්පනා කරලා හිතන්න කීයක් අඩු වෙලා තියෙනවද? පුතේ 22 තියෙන්නේ 27ට පස්සේ. කීයක් අඩු වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙන්නේ 5යි නේද? ඔව් අඩු වෙලා තියෙන්නේ 5යි. එතකොට යාට 5ක් අඩු වෙලා නම් මේක හැදෙන්නේ. 5ක් එකතු කරලා මේක ගත්තම කීයක් වෙන්නේ? 32යි. එයාට 5ක් එකතු වුණාම මේක කීයද? 30. කියන්නකෝ අනේ. දැන් මයාට පේනවා මෙතන 27 ඉඳලා 22 වෙන්නේ කීයක් අඩු වෙලාද? 5ක් අඩු වෙලා. ඒතර 5ක් අඩු වෙලා නම් පුතේ ඒක හැදෙන්නේ. මෙයාට 5ක් එකතු කරාම මේක එනවා. මෙයාට 5ක් එකතු කරාම මේක එනවා. එතන මෙයාගේ 5ක් අඩු වුණාම මේක එනවා. මොකද අඩු වෙවි යන්නේ 5 5නේ. ඒතර x ලාගේ සමානය 42කින් අඩු කරන්න 5. 42කින් 5ක් අඩු වුණාම 38. y ලාගේ සමානය 37කින් අඩු කරන්න 5. එතකොට 32. ගාන හරිනම් 32කින් 25ක් අඩු කරනවා 27 එනවා. 27කින් 5ක් අඩු කරනවා 22 එනවා. එතකොට x ලාගේ 37යි y ලාගේ 32. ඊළඟට මොකද්ද මේ කියන්නේ? 4න් ඍණ 1 පොදු පදයේ වන රටාවේ මුල් පද දෙක ලියන්න. 4න් ඍණ 1 පොදු පදයේ වන රටාවේ එන්න බලන්න පුතා. රෝමිලක්කම් 3 3 අයන්න 4යි n ඍණ 1 ඒකේ 4 වරක් 1 ඍණ 1
හතරවරක් එක 4යි එකක් අඩු වුණාම 3යි. අන්න ඒක තමයි පුතේ පළවෙනි පදේ. 4යි n ඍණ 1. ඊළඟට ආයතනෙ කියනවා තව එකක් තියෙනවා ඒ මුල් පද දෙක ලියන්න. 4යි n ඍණ 1. දෙවෙනි පදේ ඕනනම් n දෙක ඍණ 1. 4 වරක් දෙක 8යි එකක් අඩු වුණාම උත්තරේ 7යි. දර පළවෙනි පදේ තමයි 3. දෙවෙනි පදේ තමයි 7. n එක දැම්මා පළවෙනියා. n දෙක දැම්මා දෙවෙනියා එනවා. 4 වරක් 4යි 4න් එකක් අඩු වුණාම 3යි. 4 වරක් 2යි 8න් එකක් අඩු වුණාම 7යි. ඊළඟට අහනවා පුතා අගය 33 වන පදයක් මෙම රටාවේ තිබේද? කොහොමද අපි බලන්නේ? මේක සමාන කරන්න ඕනි පුතේ. ඔන්න සමාන කරනවා. 4යි n ඍණ 1 සමානයි 33. 4යි n ඍණ 1 සමානයි 33. 4යි n ඍණ 1 නැති වෙන්න ධන එකක් දාලා එහා පැත්තට දානවා ධන එකක්. ඍණ 1ට ධන එක කැපිලා යනකොට 4යි n සමානයි 37. ඊළඟට මේ පැත්තේ 4 නැති වෙන්න 4ෙන් බෙදනවා 4ෙන් බෙද. 4ට 4 කැපෙනවා n සමානයි. 4 වර 8 32යි තව 4ෙන් 2. කවදාවත් පද ගණන භාග වෙන්න බැහැ. පද ගණන භාග වෙන්න බැහැ. පද ගණන භාග වෙය නොහැකි වන බැවින් 33 මේ රටාවේ පදයක් නොවේ. කොහොමද පුතේ කියන්නේ? පද ගණන. පද ගණන. එහෙම නැත්නම් වෙනිය. පද වෙනියෝ. කවදාවත් භාග වෙන්න බැහැ. අටමාර වෙනිය. කියන්න පුළුවන්ද පුතේ? ඔයා පවුලේ කී වෙනියද? ඔයා කිව්ව තුන්මාර වෙනිය. එහෙම කියන්න බෑ. එතකොට මේක පද ගණන භාග වෙන බැවින් 33 මෙම රටාවේ පදයක් විය නොහැක. භාග වෙනව නම් දශක වෙනව නම් ඒක ඒ රටාවේ පදයක් විය නොහැක කියලා අපි කතා කරලා ඉවර කරන්න ඕනේ. ෆස්ට් පේපර් එක මුළුමනින්ම ඉවර කළා. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස ඉවර කරා අද දවසේ. අපිට නියමිත වෙලා තියෙන කාලය අදට ඉවරයි. එහෙනම් අපි බ්‍රහස්පතින්දට හම්බෙමු කාලය කියන පාඩමත් එක්ක. එහෙනම් සියලු දෙනාට සුබ දවසක්. පරිස්සමෙන් ගෙදරට වෙලා වෙන්න. ඊළඟ සමය දෙවියන්ට ආයුබෝවන්.